ඉරගත වෙනකොට මගේ දියණියට වයස අවුරුදු 9යි. දියණිය ඉස්කෝලේ යනකොට W ගුණරත්න කියන පුද්ගලයා දියණිය පස්සෙන් ගිහින් බාහිර දීම කරන්න හේතුව එයාගේ යාළුවාගේ බිරිඳ එක්ක අනියම් සම්බන්ධයක් තිබුණා. ඊටමතම අපි මේකට පටලන්න ඕනවට කරපු දෙයක්. මරණීය දඬුවම නියම කරපු වෙලාවේ මේ ඇතුණු හැඟීම නම් කියන්න බෑ. මේකේ පුද්ගලයා පවුලේ කට්ටියක් දන්නවා මම මේකට සම්බන්ධ නැහැ කියලා. මම ශ්‍රීදුර වෘත්තිය කරන කාලේ වුණත් ඉතින් මේ කිසිම මත්ද්‍රව්‍යයකට බැහැ වෙලා හිටියේ නැති නිසා බොහොම සතුටින් සෞම්‍යයෙන් විවාහ ජීවිතය ගත කරා. වචනකින්වත් ගහපන් කියලාවත් නොකිය මේ මරණීය දඬුවමට වාගේ දෙයකට එන්න තරම් තත්ත්වයකට වැටෙන්නේ ඒ පොලිස් නිලධාරීන් හරියට වැඩ නොකරපු නිසා. පදිංචිය අනුරාධපුර නුත්‍යාගම ප්‍රදේශයේ මගේ පවුලේ මමත් තව සහෝදරියකුත් අම්මත් තාත්තත් පමණයි. දෙමව්පියන්ගේ ආදරය කරනව නැත්තේ අප සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. තරුණයට පැමිණිලා යුද හමුදාවට බැඳිලා අවුරුදු 12ක් කොමන කාලයක් යුද හමුදාවේ ගත කළා. එතනින් පස්සේ අවුරුදු 12න් පස්සේ මම යුද හමුදාවෙන් අසෙන්ඩ කිට්ටු වෙලා මේ යෝජනාවකින් විවාහ වුණා. කලින් හිටපු රළපනාව ජනපදයේ කියන ග්‍රාමයේම තමයි මේ විවාහ යෝජනාව ආවේ. මම විවාහ වුණේ 1985 ජනවාරි 7 වෙනිදා. ඒ ගමේම කේජම් ඥානවති කියන තැනැත්තිය තමයි විවාහ වුණේ. මට දරු දෙන්නෙක් ඉන්නවා. පුතා ගුරුවරයෙක් වශයෙන් දැනට සේවය කරනවා. දියණිය තාම ඉගෙන ගන්නවා. පෞල් ජීවිතේ බොහොම සාමකාමී සතුටින් ජීවත් වෙනවා. මම ශ්‍රීදුර වෘත්තිය කරන කාලේ වුණත් ඉතින් මේ කිසිම මත්ද්‍රව්‍යයකට බැහැ වෙලා හිටියේ නැති නිසා බොහොම සතුටින් සෞම්‍යයෙන් විවාහ ජීවිතය ගත කරා. සෞදි අරාබියේ රියදුර රැකියාවකට ගියා. ඒ රැකියාවට ගිහිල්ලා අවුරුදු දෙකක් එහි ගත කරලා ලංකාවට ආපහු ඇවිල්ලා මට කියලා වාහනයක් අරගෙන වාහනේ වැඩ කරමු කුලී පදනමත වාහනේ ගාගෙන ජීවත් වුණා. හොඳ ආදායමක් තිබුණා.
හයර් දුවනවට අමතරව ඔය බඩු බාහිර ආදී පොල් වගේ දේවල් අරගෙන ගිහලා පොළවල් වලට දැම්මා. ඒක අතරතුරේ කරන්නේ මූලිකම දේ හයර් දුවන එක. ඊට අමතර ආදායමක් වශයෙන් ඒ වගේ දේවල් වුණාම මොනවා හරි බඩු බාහිර ආදී දෙයක් වුණොත් ඒක අරගෙන මිලදී අරගෙන තවත් තැනකට ගිහලා විකුණනවා. ඒක අමතරව කරනවා. ගොවිතැන් කරන කාලේ තමයි ඉතින් ඔය ට්‍රැක්ටර් වගේ දේවල් පාවිච්චි කරලා ඒ ගොවිතැන් කටයුතු වල නියැලුනේ. මේ දැන් ඔය සිදුවීම් වලින් පස්සේ ඒවෙන් බැහැර වුණා. මේ ඇත්තම හරිම ගොවිතැන් කටයුතු කියන්නේ ජීවිතේට හරිම විනෝදයි. ඒ වගේම හරි සැනසීමක් ලැබෙන දෙයක්. ඉතින් අර ගහකොළත් එක්ක ජීවත් වෙනකොට මේ බොහොම ආස්වාදයක් ලැබෙනවා. ඉතින් ඒ තත්ත්වෙන් ඔය සිද්ධවීමෙන් පස්සේ ඒ තත්ත්වෙන් අත් මිදුණා. නැත්තම් ඉතින් මොන දෙයකට ගමනක් යන්න ගියත් ඒ කාලේ තිබුණු වාහනේ තමයි ඔය ට්‍රැක්ටරේ කියන්නේ. ඒක තමයි ටවුන්ට ගියත් එහෙම එන්නේ. මේක පොඩි දෙයක් වුණාට ඒ සුන්දර අත්දැකීමක් තියෙනවා. ඒ වගේ ගමන් බිමන් ගිහිල්ලා අර ගමේ මිනිස්සුත් දාගෙන නගරයට යනවා. බඩු මුට්ටු අරගෙන ආපහු වෙනවා. ඒ වගේ සුන්දර කාලයක් තිබුණා. නමුත් මේ සිද්ධියෙන් පස්සේ ඒ වගේ තත්ත්වෙන් මගේ ඇරලා තමයි ඉන්න ඕනේ. විශේෂ පොය දින වගේ වට අනුරාධපුරයේ ජයශ්‍රී මහ බෝධි අටමස්ථානයේ පවුලේ කට්ටිය කියන්නේ මුළු සිය පවුලේම කට්ටිය කැඳවාගෙන මේ පූජනීය ස්ථාන වඳින්න පුදන්න ඒවට යනවා විනෝද වෙනවා. ඉතින් මේ බොහොම සතුටින් කාලය ගත කරා. යන්නේ ළඟ කිලෝමීටර් 10ක් 15ක් වගේ ඇතුළත තියෙන පූජා භූමිය වලට තමයි වෙන්නේ. ඒ යනකොට පළමුව පවුලේ කට්ටිය පමණයි එක්ක වෙන්නේ. ඊට පස්සේ යනවා කියන ආරංචියට ගමේ මිනිස්සුත් යන්න කැමති කට්ටිය වයසකට ගියේ හැමෝම එක්ක වෙලා සමහර විට ඒකේ ඉඩ මදි කියලා හිතුනොත් තවත් ඒ වගේ ට්‍රැක්ටරයක් කොහෙන් හරි අරගෙන එළියට යනවා. ඉතින් එහෙම ගිහිල්ලා ඉඳමන අතරමඟ තියෙන යනින් ගමන අතරමඟ තියෙන වැවුලින් මල් කඩලා පොය දවසක වගේ යන්නේ. ඊට අමතරව දන්සල් තියෙන තැන් වල ඒවත් නවත්තලා කට්ටිය ඒ තැන් වලට ගිහිල්ලා විනෝද වෙලා පොඩි අයට දන්සල් කරනවා කියපුවම පොඩි අය අමුතුම ආස්වාදයක් ලබනවා. අනේ ඒ ආස්වාදයක් ලබාගෙන ඉතින් පන්සල් ගිහිල්ලා ඒ පුණ්‍ය කටයුතු කරගෙන ආපහු වෙනවා. එනකොට ගමේ අය අර ගිය පිරිස අතරේ ලොකු බැඳීමක් ඇති වෙනවා. කියන්නේ මේකට දායක වීම ගැන. නැත්නම් මේ වාගේ යෝජනාවක් ගෙනල්ලා යමු නොකීවනම් අද අපි පන්සලට යන්නේ නැහැ කියන තැන ඉන්නේ. ඒකට ඉතින් ගොඩක් පිං කියලා තමයි ඒගොල්ලන් බහැලා යන්නේ. මේ ඊට අමතරව ඔය වාහනේ තියෙන කාලේ පොයක් වාගේ දවසක කිසිම කෙනෙකුගෙන් අය කරන්නේ නැතුව ගමේ කට්ටිය ගමේ උදවියත් එක්ක ඇකිතා කට්ටිය දාගෙන ඔය මිහින්තලේ වාගේ ඒ තැන් වලට යනවා. ඒ තැන් වල ගියාම ඇත්තටම අර ඔබතුමාගේ වගේ වැව් ළඟ නවත්තලා කෑම කාලා සමහරව ගෙනියන කෑම වැවේ නෙළුම් කුලේ කඩලා අරගෙන ඒකට බෙදාගෙන ඒ නෙළුම් කුලේ තියලා කනවා. අර භාජන වලින් කන්නේ නැතුව කියන්නේ ඒකේ වෙනම මේකක් තියෙනවා. ඒ වගේ සුන්දර අවස්ථාවන් තිබිලා තියෙනවා.
මගේ බිරිඳගේ අයියාගේ දුව දුලානි. ඉතින් ඒ දියණිය ඉස්කෝලේ යනකොට අපි ගමේ ඉඳලා ඉස්කෝලේ යන්න පාර තියෙන්නේ ඇලක් ඔස්සේ, ඇල පාරක් ඔස්සේ. එතනින් තමයි ටවුමට ගිහිල්ලා ඉස්කෝලේට යන්නේ. ඒ ඇල පාර ඔස්සේ යනකොට තමයි W කුලරත්න කියන පුද්ගලයා දියණිය පස්සෙන් ගිහින් තියෙන්නේ. ඉතින් යන දවසක් ගියා දෙකක් යනකොට එක දවසක් යනකොට සැක හිතන්නේ නැහැ. දෙවෙනි දවස තුන්වෙනි දවස යනකොට සැකයක් නැතුණා මගේ පස්සෙන් තමයි එන්නේ කියලා. ඊට පස්සේ දියණියගේ අම්මා ඒ කියන්නේ මගේ අක්කා කෙනෙක් වෙනවනේ. ඒ අක්කට ඇවිල්ලා කියලා තියෙනවා මෙහෙමයි අවල් මාමා මෙහෙම මගේ පස්සෙන් එනවා. බැරිද උදව්වක් දෙන්න චේන් එක දාගන්න. මේ අයියා බයිසිකල් චේන් එකේ පුරකක් අඩු කරගන්න කාලේ දැන් හරි වගේ. නෑ අම්මේ අර කසිප්පුකාරයාගේ මල්ලි මගේ පස්සෙන් එනවා මට බයයි ඌ මොනවට එනවද දන්නේ නැහනේ අම්මී යමන් පුතේ ගෙට ඒ කිව්වට පස්සේ ඒක එන අහන්න මේ දියණියගේ අම්මා ශාන්ති කුමාරයානි මේ අර අපේ ගෙදරට ඇවිල්ලා අපේ ගෙදරින් කෑ ගහලා කතා කරලා ඇහුවා මෙහෙම ඇයි ළමයාට කරදෙන විදිහට පස්සේ යන්නේ කියලා ආනන්දේ මොකද මේ වෙන්නේ ඔහේගේ පුතාව හදාගත්තා නම් හොඳයි. මොකද බලතෝ කිව්වේ? ඔහේගේ පොඩි එකා අපේ කෙල්ලගේ පස්සෙන් එන්න පටන් අරන්. ගමේ කෙල්ලෙකුට පාරේ වචල් බහැලා යන්න බැහැ දෙයියනේ. මම හිටියේ නෑ ඔය අවස්ථාව වෙනකොට. මම ටවුන් එකේ මම වාහනේ හයර් ගිහිල්ලා. මම නොහිටපු අවස්ථාවක තමයි විසඳීම වෙලා තියෙන්නේ. එහෙම ඇහුවට පස්සේ අර තරුණයා කුලරත්න කෙනෙක්ගේ අම්මා ආවේ කිසිලියලා අපේ පැත්තට අපේ ගෙවල් පැත්ත වලම බැනලා ආරවුලක් ඇති කරගන්න. ඈ බල තෝ කියන්නේ අම්මට ළමයි හදන්නයි වදන්න තෝමට උගන්නන්න ඕන කියලාද? නොදකින් මුට චීත්තයක් පේන්න බෑනේ. තෝ විතර. අනේ නොදකෝ. ඒ ආරවුල දුරදිග ගිහලා දෙගොල්ලෝ ඉතින් හොඳටම විරසක වුණා. ඒ සිද්ධියට අදාළව ළමයාගේ මව පොලිසිය ගිහලා පැමිණිල්ලක් දාලා ඒ තරුණ කුලරත්න කියන පුද්ගලයාට අවවාද කරලා ඒක එතන නවත්තුවා. ඒ පස්සෙන් යන ගමන නවත්තුවා. කුලරත්න එක සාමාන්‍ය කතා බහ කරනවා. ළඟ ඇසුරක් නැහැ. නමුත් අමනාපෙකුත් නැහැ. කුලරත්නගේ අම්මලා සහෝදරයෝ තමයි මගෙත් එක්ක අමනාපෙ තිබුණේ. ඒ අයියලා බීමත්ව ඇසිරෙන කට්ටිය. ඉතින් මේ බීමත්ව ඇවිල්ලා කෑකෝ ගහනවා, ගෙවල් ළඟට ඇවිල්ලා සද්ද දානවා, සද්ද කරනවා. ඒ සද්ද කරන අවස්ථාවලදී මේ කීපවටම අල්ලලා ගස් බැඳලා වගේ දේවල් කරලා අපි විරි දෙන්න ඇරලා යන්න ඇරලා තියෙනවා.
මහත්තයා හැප්පෙන්න. සිහිය ආපු වෙලාවට පැහැදිලි කරලා තියෙනවා මෙහෙම කරන්න එපා. දැන් අපි අහලා පාලනේ අපි හොඳින් ඉන්න ඕන කියලා ඒ කරුණු පැහැදිලි කරාට ඒගොල්ලන්ට එහෙම තේරුම් ගැනීම හැකියාවක් නැහැ. දිනපතාම මතට ඇදහිලා හිටියේ. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ තමයි මේ ටික කාලයක් යනකොට පුලරත්න කියන එක්කෙනාගේ අම්මයි සහෝදරයයි විලච්චිය කියන ගමේ දාන ගෙදරක ගිහිල්ලා. මේ පුද්ගලයා විතරක් තනියම නිදියාන ඉන්නකොට රෑ ඇවිල්ලා කවුද කියන්නේ හරියටම දන්නේ නැහැ. ගහලා පොල්ලකින් ගහලා ඒ පොල්ල අපේ වත්තට වීසි කරලා ගෙහින් තිබුණා. ගහපු උද්ගලයාම මේ ඇවිල්ලා පහුවද උදේ ඇවිල්ලා තොරතුරු විවරම් කරලා බලනකොට ගේ ඇතුලේ වැටලා ඉන්නවා. සිහින ඇතුලේ වැටලා ඉන්නවා කියලා වටා පිටාවේ කට්ටියටත් කියලා ලෙඩාව හොස්පිටල් එකේ නීලා පොලිසියට දැනුම් දීලා මේ දෙගොල්ල අතර මෙහෙම ආරවුලක් තිබුණා. මේ ආරවුල මේ නිසා මේගොල්ලන් මේක කරලා තියෙන්නේ කියලා පොලිසියට දැනුම් දීලා. මේ පොලිස් නිලධාරියෙකුගේ තාත්තා කෙනෙකුට බෙහෙත් ගන්න අනුරාධපුරේ ස්පිතාලෙට ගියා. ඒ හයරකට ගිහිල්ලා ඉනින් ගමන නොච්චියාගම පොලිසියට කිලෝමීටර් භාගයකට විතර දුරින් ට්‍රැෆික් රාලහාමි කෙනෙක් බයිසිකලේ ඇවිල්ලා නවත්තලා කිව්වා මේ තමුන් සැක හිතනවා මේ කුලරත්නගේ මරණය ගැන. ඒ හින්දා දැන් අරස් කරන්න කියලා කියනවා මම පොලිසියට. ගන්නවා තමයි ලයිසන් ID නිකන්. ඒ රාලහන්. කොයි ගින් දෙන්නේ මේ? මම මේ ඉස්පිරිතාලට ගෙනලා ගම. ජයතිලකනේ. නමුත් තමයි අපි ඔය හිටියේ. ඩෙන්ටි මංගවදී මාන රංගෙන් පොලිසිය. මේ ඒ යවන ගියාට පස්සේ මගේ මස්සිනා බාල මස්සිනාවත් පොලිසියට ගෙනාවා. එනලා මේ ගැන තොරතුරු කියන්න කියලා පහර දෙන්න පටන් ගත්තා. ඉතින් තොරතුරු කියන්න කිසිම තොරතුරක් දන්නේ නැති නිසා දන්නේ නැහැ කිව්වා. ඉතින් පාර දීම කොච්චරද කියත් අපිට නැගිට ගන්න බැරි තරමට පාර දුන්නා. අත් දෙකම කකුල් දෙකම සතෙක් යනවා වගේ තමයි මේ ටික දුරක් ගිහිල්ලා පිච්චි අල්ලගෙන නැගිට්ටේ. පාර දීම් කරලා අපේ
කට උත්තර ගන්න වෙලාව වෙනකොට අනුරාධපුර රෝහල් පොලිසියෙන් මේ කට උත්තරයක් ගත්තා කියන එක මෙහෙට දැනුම් දුන්නා. ඒකේ අපේ නමක් කියලා තිබුණේ නැහැ. එයාගේ යාළුවාගේ නම තමයි DM පියරත්න වන්දනා මට ගහුවා කියලා විස්තරය කියලා තිබුණා. දැන් ඔයාලට මතකද කවුද ගැහුවේ කියලා? මතකයි රාලා. මොකෙන්ද ගැහුවේ? පේරත්න වන්න. පියරත්න මන්න. පේරත්න වන්න. මීට කලින් ගර්ජන කරලා තියෙනවද? ඔව් රාලා. මොකෙන්ද පහර දුන්නේ මේ අවස්ථාවේදී? මෝල් ගහෙන්. පහර දීම කරන්න හේතුව එයාගේ යාළුවාගේ බිරිඳ එක්ක අනියම් සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඔබ කීයටද බං නාන්න යනවා කියලා ගෙදරින් ආවේ? W කුලරත්නගේ යාළුවා වැවේ රස්සාව කරන්නේ මාළු අල්ලන එක. මාළු අල්ලලා එන වෙලාවක දෙන්න එක ඇඳේ යහන් ගත වෙලා ඉන්නවා දැකලා තියෙනවා. ඉතින් ඒක දැකලා එහෙම සිද්ධියක් නොවුනා වගේ මෙයා පාඩුවේ ඉඳලා අපේ සිදුවීම අල්ලගෙන පහර දීම කරේ. එතකොට වෙන කිසි කෙනෙක් සැක හිතන්නේ නැහැ මේකට අපි වුන් සැක හිතන්නේ කියන එක. ඒ පුද්ගලයා දන්නවා ඒ පුද්ගලයා එකෙන් බේරෙනවා.
උත්තර ගන්නකොට පොලිසිය නිලධාරීන් කට උත්තරේට සනාථ කරගන්න වෛද්‍යවරයාගෙන් ඉතින් දොස්තර මහත්තයාගෙන් අසනක් සාතික කරගන්න නැහැ. ඒක මට නඩුවට දැනෙන්න බලපෑවා. එතන හිතාමතාම අපි මේකට පටලන්න ඕනවට කරපු දෙයක්. මොකද අපිට පහර දීලා හින්දා මේ සිදුවීමට අදාළ නොවේ කියලා අපි එළියට දැම්මොත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙනවා. කියන කෙනා ගේ ගෙදර නිදාගෙන ඉන්න අවස්ථාවේදී තමයි ගිහිල්ලා අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඒ අත්අඩංගුවට අරගෙන ගෙනාවට පස්සේ පොලිසියෙන් එයාගෙන් තොරතුරු ඇහුවා මොන සිද්ධියකටද මේකට මේ මරණය සිදු කරේ කියලා. මරුවේ මොකටද කියලා අහනකොට මෙහෙමයි මගේ වයිෆ් එක්ක සම්බන්ධයක් තිබුණා. ඒ සම්බන්ධයෙන් තමයි මම මරුවේ කියලා පොලිසියට තොරතුරු දුන්නාට පස්සේ පොලිසියෙන් කියලා තියෙනවා ඊට පස්සේ අපිට කතාව කිව්වේ මේ පොලිසියෙන් කිව්වලු මේගොල්ලන් එළියට දාන්න බෑ. දැන් මේ උන්ට ගහලා තියෙන හින්දා මේ නඩුවට මේගොල්ලන් පටල ගන්න ඕනේ. ඔයා කියන්න ඕනේ මේ නඩුවට මේ දෙන්නත් සම්බන්ධයි කියලා. මේ සිදුවීමට මේ මරණයට මේ දෙන්නත් සම්බන්ධයි කියලා කියන්න ඕනේ කියලා. ඒගොල්ල මගේ මූණ ඉදිරිපිට තියලා හගිස්සෙව්වා. ඔයසි මහත්තයා ඇහුවා දැන් උඹලා නැහැයි කියනවනේ. මේ සිදුවීමට සම්බන්ධ නැහැයි කියනවනේ. නැහැ කියනවා අපි ඔප්පු කරලා පෙන්නන්නම් කියලා පියරත්න බණ්ඩාව ගෙනල්ලා එතනින් තියලා රයිට් දැන් කියපන් මිච්ච සිදුවීම කිව්වා. ඒකට කිව්වා උඹලා නැහැ කියන්නේ කොහොමද? මේ ගුටි කන්න ඕනේ නැහැ. මේක ඊයේ සිදු කරපු දේවල් කියන්න. නිකන් ගුටි කන්න එපා කිව්වා. සිද්ධ වෙච්ච හැම දෙයක්ම අකුරක් නෑර කියන්න ඕනේ. අපි ඔය නොමගයවලා උපාසකකස් ගත්තොත් ඇත්ත එළියට ගන්න හැටි අපි දන්නවා. අනේ සර් අපි දෙන්නම එකතු වෙලා තමයි සර් මේ මිනි මරුම කරේ. මම රිද්දකතර මම මේ මිනි ගන්න ගන්න නෑ සර්. මේ මිනිහ කියන්නේ අමෝලික බොරු කියන්නේ පමිනියෝ. මනානා. ඒක පොලිසිය. මට ඒ වෙලාවේ ඉන්නේ කොහෙද කියන තැනවත් අමතක වෙන ආවේගශීලී තත්ත්වයක් ඇති වෙලා මම මේ කොණ්ඩෙන් ඇදලා අරගෙන මේ පාරක් ගැහුවා. ඒ පොලිස් නිලධාරිය. ඒ වෙලාවේ මට නැවත පහර දුන්නා. පහර දීලා මගේ කට උත්තර අරගෙන පියරත්න කියන එක නයින් කට උත්තර ගත්තා මේකට අපිව සම්බන්ධයි කියලා. කට උත්තර ගත්තා අපි නමුත් අපි කට උත්තර දුන්නේ නැහැ සම්බන්ධයි කියලා. මේ එහෙම කරලා නමුත් ඒක මහේස්ත්‍රාත් ඉවරි ළඟට දාලා ඉදිරිපත් කරලා අපි දින 14කට බන්ධනාගාරගත කරා. රිමාන්ඩ් බන්ධනාගාරයට ගත්තා. ඊට පස්සේ මාස 2යි දවස් 17ක් ගියාට පස්සේ තමයි අපිට අප දුන්නේ. මාස 2යි දවස් 17ක් යනකම් බන්ධනාගාරයේ හිටියා. ඒ අප දීලා අපි ගමට ආවම ගමේ ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබුණා. මගේ මල්ලේ මරාගත්තා. චන්දි වරවලියන. මං අද දෙකේ කර විසඳ ගන්නවා. මගේ එක කුස උපන් මල්ලේ. තවත් මගේ මල්ලේ මරාගත්තා. අද මං ඉතර කරන්නේ. අද කුස උපන් මගේ මල්ලේ මරාගත්තා. මොකද දෙකේ කර විසඳ ගන්නවා. මගේ යකෝ එළියට. අද මම උඹ ඉතුරු කරන්නේ. Allah berada. Aduh, bagaimana? Udah ada banget mereka. Aduh,
මොනවද අයියේ මේ කරන පිස්සු වැඩ? ඈ? අපි අහල පහල මිනිස්සු වෙච්ච මොකටද ගහ මරා ගන්න? මං දන්න උඹට වේදනයි කියලා. මටත් වේදනයි. මගේ සහෝදරයෙක් මරනවා නම් මටත් උඹට ඇතුළු තත්ත්වෙම ඇති වෙනවා අයියේ. මට තේරෙනවා උඹට වේදනයි කියලා. ඒත් මේ විදිහට පිස්සෙක් වගේ කෑ ගහලා අහල පහල මිනිස්සුත් එක්ක රණ්ඩු කරගන්න එපා මල්ලි. උඹට ගහනවා නම් මට මේ වෙලාවේ ගහන්න තිබ්බා. ඔබ මේ පොඩි එකෙක් ඇඟිල්ලෙන් එන්නත් වැටෙන විදිහට නේ ආවේ දැන්. අපිට අපේ ගෙවල් වල ඉන්න බෑ අල්ලපු ගෙදරනේ. නිතර ආරවුල් ඇති කරන්න ගත්තා. කියන්නේ අපි හිටියේම නෑ ඒ ගෙදර. මගේ කොල්ලා. අනේ බුදු පුතේ. උඹට ගන්නවා. උඹට ගන්නවා මගේ කොල්ලානේ පුතේ. අයියෝ මගේ කොල්ලා. අනේ බුදු පුතේ මගේ පොඩි එකෝ. කිලෝමීටර් 2කට විතර ඈතින් වෙන ගයක් කුලියට අරගෙන ඒ ගෙදර පදිංචි වුණා. ඒ පදිංචි වෙලා ඉන්න අවස්ථාවේ අපිට ආර්ථික ප්‍රශ්න සෑහෙන්න ආවා. ඒ ආර්ථික ප්‍රශ්නත් එක්ක රැකියාවක් හොයාගන්නත් බෑ. ඒ වෙනකොට වාහනේ ෆිනෑන්ස් සර්විස් වල වාහනේ නැතුව ගියා. මේ ඉවත් වෙන්න අපහසු හින්දා පිට වාහනයක වැඩ කරන ගම ඒ හරියම වෙනම ඉඩම් කැලලක් ණයට අරගෙන මේ පොඩියට ගයක් හදාගෙන එහි පදිංචි වුණා. දැන්ට ඒ පදිංචි ස්ථානය තමයි මුච්චියාගම මුත්තාගම කියන්නේ. ඒ පදිංචි වෙලා නැවත රියදුරු වෘත්තිය කරගෙන යනකොට අවුරුදු 9ක විතර කාලයක් මේ නඩුව ගියා මහාධිකරණයේ නඩුව ඇහුණා. ඒ අවුරුදු 9ක් අහලා 9කින් විතර පස්සේ තමයි මේ නඩු තීන්දුව දුන්නේ. ඒ තීන්දුවේ 2009 12 වෙනි මාසේ 14 වෙනිදා අපිට මරණීය දඬුවම නියම කරා. දඬුවම නියම කරපු වෙලාවේ ඇතුණු හැඟීම නම් කියන්න බෑ. මේ අවට ලෝකෙවත් පේන්නේ නැති තත්ත්වයකට වැටුණා. මොකද මගේ මානසික තත්ත්වය ඒ තරම්ම විඳ වැටුණා. මේ මම නොකරපු සිද්ධියකට ඒ වගේ දඬුවමක් ලැබුණා කියනකොට. ඉතින් මේ එතනින් පස්සේ ඒ වෙනකොට මගේ පුතා අධ්‍යාපන විද්‍යාව ඊට ඉගෙනුම ලබනවා.
ඔහුගේ අධ්‍යාපන කටයුතු කරගන්න බැරි තත්ත්වයට ආර්ථික මට්ටම බොහොම පහළට වැටුණා. හැම අවස්ථාවකම මිනිසුන්ට උදව් කරගෙන හිටියා. නමුත් එතනදී මැරිච්ච මියගේ පුද්ගලයා අහිංසක පුද්ගලයෙක්. කියන්නේ අර වාගේ ගෑනු ළමෙක් පස්සෙන් ගියාට දරදඬු පුද්ගලයෙක් නෙවෙයි. ඒ ප්‍රශ්නේ මත ගමේ මිනිස්සු වපර හැම් බැලුවා මේ වගේ අපරාධයක් කරානේ මේ මිනිස්සු කියලා. මොකද අර මිනිමරුන්ට සම්බන්ධ පුද්ගලයා කරපු ප්‍රකාශය අපිට බලපෑවා. ඒ කියන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙලා කරා කියලා එයා පොලිසියට කිව්වනේ, පොලිසිය ඉදිරියේ කිව්වනේ. ඉසංකා පොලිසිය ඒක ගමේ මිනිස්සුන්ට කියනවනේ මෙන්න බොරුවක් නෙවෙයි මේක ඇත්ත කියලා. එතනදී මුළු ගමම විරුද්ධ වෙන තැනට ආවා සීමිත පිරිසක් හැර. මේ මලගෙදර දවස් වෙනකොට අපේ ගෙවල් පාළුවටම ගිහිල්ලා ගෙවල් වලට කිසිම කෙනෙකුට ඥාතියෙකුට යන්න බැරි තත්ත්වයක් උදා වුණා. එතනින් පස්සේ දිගටම ගමේ මිනිස්සු මාස 3ක් 4ක් විතර යනකම් මුණට හම්බුණත් කතා කරන්නේ නැති තත්ත්වයක් ඇති වුණා. සමහරු කෙල ගහලත් ගිහින් තියෙනවා. නමුත් ඔය සිද්ධියට අදාළ පුද්ගලයා අඹ කඩන් දාපු අඹ වෙලෙන් දෙක් එක්ක කියලා තියෙනවා. මම අහලා තියෙනවා මොකද්ද මේ සිදුවීම කියලා. අනෝට කිව්වලු මගේ ගෑණියෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. ඒක මට අහුණා ඒ හින්දා මම දුන්න වැඩේ කියලා. ඒක කියලා ගියපුවම අහලා තියෙනවා මේ එතකොට අර මිනිස්සු ඇයි ඇල්ලුවේ කියලා. මම දුන්නා ගේ මුන් කෑවා පරිප්පුව කියලා. එතන එහෙම ප්‍රකාශයක් කළා. ඒක ආරංචි වුණාට පස්සේ ගමේ මිනිස්සු අර කතා නොකර මිනිස්සු අපරාධ මේ මිනිස්සුන්ට මෙහෙම දෙයක් සිද්ධ වුණේ කියලා මේ හැමෝම කතා කරන්න පටන් ගත්තා. අර තිබුණු වැරදි ආකල්පේ මුගක් බොහෝ දුරටම නැති වුණා. ඒ පවුලේ මේගේ පුද්ගලයාගේ සහෝදරයයි මවයි ඇරෙන්න අනිත් සියලුම දෙනා ආපහු අර පරණ තත්ත්වෙටම සුවදව කතා බහ කරලා ඉන්න තත්ත්වයට ආවා. මේ සිද්ධියට අදාළ පුද්ගලයා මේ මිනිමරුම ඇත්තෙන්ම කරපු පුද්ගලයා දැනට මේ බෝගම්බර බන්ධනාගාරයේ බන්ධනාගාරගත වෙලා ඉන්නේ. මත්තන් ජාවාරමට වගේ තමයි එයා සම්බන්ධ වෙලා හිටියේ ඒ වගේ වැඩවලට. එයා අධ්‍යාපනයක් ලැබලා නැහැ. ඉතින් පහත් ක්‍රියාවන් වල තමයි අනිවාර්යයෙන් මේ හින්දා තමයි වැදගත් කියලා ඉන්න කෙනෙක් කතා බහ කරන්නේ නැහැ ආයිත්. මොකද එයාගේ ක්‍රියාවන් වලට සම්බන්ධ පිටුවට ආශ්‍රය කරන්න පුළුවන් තත්ත්වයක එයා ජීවත් වෙනවා. ඔකත් එක අමනාපයක් වගේ තිබුණා. මොකද අපි අසුරු කරන්නේ කියලා. එයා ඒක හේතුවක්. එයාට අවශ්‍යතාවය තිබුණේ අර අපේ වහන් කියනවනේ අපේ account එකට දාලා මේ වැඩේ කරන්නේ. අපේ සිදුවීම් අල්ලලා අපි උඩි යන්න මේ දේ කරලා එයා ඇඟ බේර ගන්න තමයි බැලුවේ. නමුත් අර මරුණයි කියලා දාලා ගියාට මලේ නැති එක එයාට අවාසියක් වුණා. මේ එහෙනම් තමයි අර මරණාසන්න ප්‍රකාශයෙන් තමයි මේ තොරතුරු එළි වුණේ. නැත්තම් තොරතුරු කිසිම දෙයක් එළි වෙන්නේ නැහැ. මේ වැරද්ද සම්පූර්ණව අපේ ඇඟ උඩට තමයි. ඒ වෙනකොට මගේ පුතා අධ්‍යාපන විද්‍යාව ඉගෙනුම ලබනවා. ඔහුට අර ශිෂ්‍යාදාර හම්බෙන 2900න් තමයි මේ දවස ගෙවා ගන්න අම්මයි නංගිවයි ජීවත් කරේ ඔක්කොම ඉරේ. ඒ හැම දෙයක්ම කරගෙන එයා ඒකෙන් අධ්‍යාපනය නිම කරලා ගුරුවරයෙක් වශයෙන් රැකියාවක් ලැබුණා එයාට. ඉතින් අදට එයාගේ වැටුපෙන් තමයි ජීවත් වෙන්නේ. මේ බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ ගෙවල් වල ඉන්න කට්ටිය. නැතිබරිකම් නැද්දේ කියන්නේ අපිට ඉස්සෙල්ලා තිබුණු පහසුකම් නැද්ද ඉගෙන ගත්තා නම් මම හිතනවා මේ දරුවෝ ওই මට්ටමටවත් ඉගෙන එන්නේ නැති වෙයි කියලා. අර මේක මොහාතක් වුණා මේ සිදුවීම. මෙහෙම සිදුවීමක් වෙලා හරි ගමන්නේ එයා හොඳ තැනකට ගියේ එක මේකෙන් මොහාතක් කරගෙන ගියේ එක ගැන සතුටු වෙනවා. මොකද අද මේ
දරුවන්ගේ ඇස්පෑදීම ගැන. ඒක අභ්‍යාචනාධිකරණය ඇපිල් කරගන්න ආර්ථික තත්ත්වයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මගේ නංගි ඉඩමක් විකුණලා ඊට මේ මුදල් අරගෙන ඇපිල් කරලා අභ්‍යාචනාධිකරණයට මාව ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කිරීමේ අභ්‍යාචනාධිකරණයේදී ඉදිරිපත් වුණු නීතිඥ මහත්තයා කිසිම දවසක මාව හම්බෙන්න ආවෙත් නැහැ. මේ ඒගොල්ලන් කැඳවලා තිබුණෙත් නැහැ. නමුත් මුදල් සම්පූර්ණ බඳින්න කියලා තිබුණා. මුදල් බැඳලා 1,75,000ක් මුදල් බැඳලා තිබුණා. මුදල් බැඳාම අන්තිම තීන්දුව දෙන දවසේ උසාවියට ඇවිල්ලා හිටියා. අද උසාවියේ ඉඳලා මේ මිනිස්ත්‍රකාරතුමා කිව්වා මේ නඩු විභාගයට ලෑස්ති කියලා. නීතිඥ මහත්තයා ඒ වෙලාවේ කිව්වා මම ලෑස්ති නැහැ කියලා. ලෑස්ති වෙලා ආවේ නැහැ කියලා. මේ නඩු ෆයිල් පාඩම් කරලා නැහැ කරුණු මොනවත් හොයාගන්න කරගෙන නැහැ කියලා. ඒ වෙලාවේ මෙයාට අවවාද කරලා කිව්වා දැන් මේ නඩුව විභාගයට ගන්න. කරුණු ඉදිරිපත් කිරීමට නොහැකියාව නිසා අවුරුදු 12කට දඬුවම අඩු කරලා සිර දඬුවමක් වශයෙන් මරණීය දඬුවම සිර දඬුවමකට පරිවර්තනය කරලා මේ අවුරුදු 12ක් කරලා දඬුවම් දුන්නා. ඒ දඬුවම ඉඳලා මේ අද වෙනකන් ඒ දඬුවම් කාලේ තව අවුරුදු 4යි මාස 2ක් තියෙනවා. වැරද්දක් කරලා නෙවෙයි කියන එක හැම මිනිස්සෙම කියනවා. පවුල මියගේ පුද්ගලයාගේ පවුලේ කට්ටිය හැරෙන්න. ඒගොල්ලන්ට අර පරිගැනීමේ චේතනාවක් තියෙන නිසා මිසක් නැත්නම් මියගේ පුද්ගලයාගේ පවුලේ කට්ටියක් දන්නවා මම මේකට සම්බන්ධ නැහැ කියලා. ඒගොල්ලන්ට තොරතුරු එළි වෙනවා. සමාජයේ මිනිස්සුන්ට කියන්න දෙන්නේ දෙයක් ආරංචි වුණ පමණින් තීන්දුව తీරන ගන්න නැතුව මේ හරියට දැනගෙන මේ චෝදනා කරන්න ඕනේ. අනිත් එක වගකීම් නිලා හරිත් මේ අසාධාරණ විදියට චෝදනා ඉල්ල කරන්නේ නැතුව හරියට මේක පිරිසිදුව මේක වැරදිකාරයා කවුද කියලා හොයලා එයාට දඬුවම් දෙනවා මිසක් නිකන් කිසිම සිද්ධියකට සම්බන්ධ නැති පුද්ගලයෙකුට දඬුවම් දීම මේ සමාජයට කරන ලොකු අසාධාරණයක්. මොකද මේ දැනටත් අපිත් එක්ක ඉන්න අය අතරත් ඉන්නවා පොලිසිය පරිගැනීම් වලට ලක් වෙච්ච කට්ටිය. සතුටින් ඉන්න තිබුණු කාලේ ඉරගෙදරක ගත කරන්න ඕනානේ කියන එකට ඒ වේදනාව තමයි තියෙන්නේ. නමුත් මේ බන්ධනාගාරික ඉඳිල්ලෙන් යම් වැදගත් දෙයක් ගන්න කෙනාට ඒ වැදගත් දේ ගන්නත් පුළුවන්. යම් දෙයක් මේකෙන් ඉගෙන ගන්න පුළුවන් මේ සමාජයට අත්දැකීම් වශයෙන් කියන්න මේකේ අපිට යම් අනවශ්‍ය විදියට කේන්තියක් වෙනවා කියන්නේ. ඒ කේන්තිය වුණත් පාලනය කර ගැනීම හැකියාව මෙතෙන් ඩාවට පස්සේ අපි ඇති කරගන්න. ඒගොල්ලන් අතින් සිදුවුණු වැරදීම වහගන්න තමයි අර සිද්ධියට අදාළ පුද්ගලයා යොදවලා වැරදි සාක්ෂියකුත් මාව පෙන්නලා මේ තත්ත්වයට ගෙනාවේ. ඉතින් මේ තවත් කෙනෙකුට මේ වගේ කියන්නේ තව සමාජයේ තවත් අයට මේ වගේ ඉරණමක් වෙන්න දෙන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ වගකීම් යුක්තංගෙන් ඉල්ලන්න තියෙන්නේ.